ආයුබෝවන් හොඳයි දරුවනේ අපි ඔයගොල්ලන්ගේ 17 වෙනි වසරට අදාළ තවත් වැදගත් පාඩම් එකක කරන තොරතුරු පද්ධතිය කියන පාඩම් එකක පිළිබඳව තමයි සාකච්ඡා කරන්න යන්නේ. තොරතුරු පද්ධති පාඩම් එකේ ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයේ 17 වෙනි පාඩම විදිහට තමයි පෙළ ගැස්සලා තියෙන්නේ. අතරම මේ A level විෂයක් විදිහට කොමර්ස් එක IT කරන ළමයිට නම් මේ පාඩම බොහොම පහසු පාඩමක්. මොකද ඔයගොල්ලෝ දන්න කියන කාරණා මේක ඇතුලේ තියෙන්නේ. ඕගොල්ලෝ ඉතින් මේ පාඩම ආය අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. නමුත් BS ඒ කියන්නේ තොරතුරු පද්ධතිය කියන විෂය කරන්නේ නැති ළමයිට මේ පාඩම ඉතින් මුලින් ඉඳන් බලන්න වෙනවා. එතකොට දැන් මේකේ අපි අර IT වල තියෙන මේ ගණනය කිරීම එතකොට ඔය සංඛ්‍යාමය දේවල් මේක අපි සාකච්ඡා කරන්නේ නැහැ. මේක අපි මූලික වශයෙන්ම සාකච්ඡා කරන්නේ මේ අපිට මේ ආයතනයක කළමනාකරන කටයුතු වලට තොරතුරු තාක්ෂණය කියන එක පාවිච්චි කරන එක පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. දැන් ඉස්සෙල්ලාම අපි මේ පාඩමට අදාළව අපි සාකච්ඡා කරන්න ඕන කාරණාවන් කීපයක් තියෙනවා. අපි කතා කරන්න ඕනේ දත්ත කියලා කියන්නේ මොනවද? ඒ වගේම තොරතුරු කියලා කියන්නේ මොනවද? ඒ වගේම දත්තයක් තොරතුරක් බවට පරිවර්තනය කිරීමේදී පසු කරන විවිධ අධීර මොනවද? ඒ වගේම දත්ත සැකසීමේදී භාවිතා කරන තාක්ෂණයන් මොන වගේ තාක්ෂණයන්ද අපි පාවිච්චි කරන්නේ? ඒ වගේම දත්ත හා තොරතුරු වල තියෙන මූලික ලක්ෂණ මොනවද? ඒ වගේම ආයතනයක තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද? ඒකේ තියෙන වාසි මොනවද? මූලිකාංග මොනවද? ඒ වගේම තොරතුරු පද්ධති කොහොමද වර්ගීකරණය වෙන්නේ? ඒ වගේම අන්තර්ජාලය සහ පරිගණක ජාල පිළිබඳව අපිට මේ පාඩමේදී ඉගෙන ගන්න වෙනවා. ඉස්සෙල්ලාම අපි කල්පනා කරමු අපි කතා කරමු මේ දත්තයක් කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම තොරතුරක් කියලා කියන්නේ මොකක්ද කියන කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කරමු. දැන් දත්තයක් කියන දේ මූලික ලක්ෂණ මෙන්න මේවා. දත්ත කියන ඒවා නිතතිම්ම ජනනය වෙනවා. නිතතිම්ම. මොකද්ද නිතතිම්ම කියලා කියන්නේ? නිතතිම්ම ජනනය වෙනවා. නිතතිම්ම කියන්නේ නිකම් වෙනවා. දත්ත කියන නිකම් වෙනවා. දැන් මිනිහෙක් අපිත් එක්ක hina වෙනවා. වහිනවා ඉරපායනවා නේ සද්දයක් ඇහෙනවා දැන් අපිට තම බෝම්බයක් දන්නේ නැහැ කියලා අන්නේ නිකම්ම එන ඒවා අපිට නිකම්ම අපි දකින දේවල් අපිට අත්විඳින දේවල් වලට අපි කියනවා දත්තයක් කියලා. ඒවා දිහා බලලා තීරණගත නොහැක. දත්ත අනිත් එක රළු ස්වභාවයක් ගන්නවා දෘಢ ස්වභාවයක්. ඒකයි තීරණ ගන්න බැරි. දත්ත සංකීර්ණයි. දැන් කවුරු හරි අපිත් එක්ක hina වුණාම දැන් මම හිතමුකෝ දැන් මාත් එක්ක කවුරු hina වෙනවා. ඒතර මට හිතෙනවා දැන් මෙයා මගේ ළමෙක් මෙයා මගේ ස්ටුඩන්ට් කෙනෙක්ද? මෙයා මගේ පවුලේ හිතවතෙක්ද? මගේ බිරිඳ අඳුරන කවුරු හරි කෙනෙක්ද? නැත්නම් මගේ දෙමව්පිය අඳුරන කවුරු හරි කෙනෙක්ද? නැත්නම් වෙන මොකක් හරි එකකට hina වෙන්නේ. හරි මගේ ඇඳුමේ මොකක් හරි අඩුපාඩු මගේ සිප් එක කරලා දිනවද දන්නේ නැහැ. ඒ වගේ ගොඩාක් දේවල් මට හිතෙනවා. එයා hina වෙච්ච පළියට මේ මට හිතන්න බෑ එයා මේ ස්ටුඩන්ට් කෙනෙක් අඳුරන කෙනෙක් එහෙම කියලා අපිට හිතන්න බෑ. මොකද ඒ දත්තේ කියන එක සංකීර්ණයි, රළුයි. අපිට තීරණ ගන්න බෑ. නේ? නිකම් එන දෙයක් ඒක. තව ටිකක් යත් එක සමහරට අපි කතා බහ කරනකොට එයා hina වුණේ මොකටද කියලා අපිට දැනගන්න පුළුවන්. හිතවත් කමටද, අපේ අඩුපාඩුවකටද මොනවටද කියලා හිතා ගන්න පුළුවන්. ඒ නිසා දත්ත කියලා කියන්නේ මෙන්න මේ වගේ දේවල්. ව්‍යාපාර පරිසරයේ හෝ ව්‍යාපාර ගනුදෙනු වලින් ජනනය වන්නා වූ එදිනදා හැම මොහොතකම ජනනය වන්නා වූ දේවල් තමයි දත්ත කියලා කියන්නේ. ඉතින් දරුවනේ දත්ත දිහා බලලා තීරණ ගන්න බැරි නිසා අපි ඔය එකතු කරගන්න දත්ත ටික පරිවර්තනය කරනවා. දත්ත සැකසීමේ ක්‍රියාවලියක් තියෙනවානේ. නේ? දත්ත සැකසීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඉස්සලම අපි මේ ආදානය කරනවා. ආදානය කියලා කියන සම ආදානය දත්ත ආදානය ඉන්පුට් කරනවා. හරි ඉන්පුට් කරනවා මේ ක්‍රියාවට දත්ත. ඊට පස්සේ අපි මේක පරිවර්තනය කරනවා. හරි දත්ත පරිවර්තනය කළා ඊට පස්සේ නිමෝමක් විදියට අපි මොකද්ද ගන්නෙ? මේ අවුට්පුට් එක විදියට අපි ගන්නෙ තොරතුරු.
තොරතුරු වල මේ ලක්ෂණ සම්පූර්ණයෙන් අනිත් පැත්තට එන්නේ. නිතින්ම නෙමෙයි තොරතුරු නිර්මාණය කරන්න ඕනේ. තොරතුරු සරලයි. තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන් වීම නිසා තීරණ ගන්න පුළුවන්. දැන් ඔයා ගණුදුන හා සිද්ධි ටිකක් පාවිච්චි කරලා ලාභ ගිණුමක් හදලා දල ලාභ අනුපාතය ගණනය කරනවා. ව්‍යාපාරයේ දල ලාභ අනුපාතය සුද්ධ ලාභ අනුපාතය ගණනය කරනවා. ඒව දිහා බලලා ඒ ව්‍යාපාරයේ සාර්ථකයිද අසාර්ථකයිද ගිය අවුරුද්දට සාපේක්ෂව කොහමද ශේෂ්ත්‍රයේ තියෙන වෙනත් ව්‍යාපාරات එක්ක ඒ ව්යාපාරේ කොහමද කියන එක පිළිබඳව තීරණ ගන්න පුළුවන්. දැක්ක පමණින් තීරණ ගන්න පුළුවන්. දැන් ડોක්ටර් කෙනෙක්ට අපි ගිහිල්ලා අපේ රෝග ලක්ෂණ කිව්වහම ඒවා දත්ත. ඊට පස්සේ ආයේ දත්ත පරිශීලනය කරලා ඒවා පරිවර්තනය කරලා සමහර රිපෝට් අරගෙන එක්ස්රේ අරගෙන යා අවසාන නිගමනයකට ලැබෙනවා. ඒ නිගමනය මත තමයි යා බෙහෙත් දෙන්නේ. දෙන්න ඕන බෙහෙත් මොනවද? කරන්න ඕන ඔපරේෂන්ස් මොනවද? මේ මිනිස්සුව නතර කරගෙන බෙහෙත් කරන්න ඕනද කියන ඒවා පිළිබඳ තීරණ ගන්නේ ඒව දිහා බලන්න. ඒ නිසා තොරතුරුයි දත්ත අතර තියෙන මූලික වෙනස්කම් මෙතයි. සකස් කරන ලද දත්ත තමයි තොරතුරු කියලා කියන්නේ. තේරුම් ගත හැකිවන ලෙස සහ තීරණ ගත හැකිවන ලෙස සකස් කළ දත්ත වලට අපි කියනවා දරුවනේ තොරතුරක් කියලා. තේරෙනවද මං කියන දේ? හරි? තේරුම් ගන්න පුළුවන් විදියට සහ ප්‍රයෝජනට ගන්න පුළුවන් විදියට සකස් කරපු දත්ත වලට අපි කියනවා තොරතුරක් කියලා. ඔන්න ඔකයි දත්ත සහ තොරතුරු අතර තියෙන මූලික වෙනස්කම වෙන්නේ. හරි? දැන් දත්තයක් තොරතුරක් බවට නිකම් පරිවර්තනය කරන්න බෑ. දත්තයක් තොරතුරක් බවට පරිවර්තනය කරනකොට අපිට තියෙනවා එක එක අදියර තියෙනවා. හරි? ඉස්සලා මේ දත්ත වර්ගීකරණය කරන්න ඕනේ. හරි කිසියම් පදනමකට බෙදලා වෙන් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ දත්ත අපි තේරීම කරන්න ඕනේ. හරි? වර්ග කරපුවා පිළිවෙලකට සකස් කරනවා ඒවා තේරීම කරන්න ඕනේ. ඊට පස්සේ අපි ගණනය කිරීමක් කරන්න ඕනේ. ගණනය කරනවා කියලා කියන්නේ සංඛ්‍යාත්මකව අඩු කරනවා, වැඩි කරනවා, බෙදනවා, එකතු කරනවා වගේ දේවල්. ඊට පස්සේ ඒ දත්ත අපි සාරාංශ කිරීම කියන ඒවා කරන්න ඕනේ. දත්ත ටිකට මෙන්න මේවා කරාම දත්ත වලට මේවා කරාම බිහි වෙනව මොනවද? තොරතුරු කියන ඒවා බිහි වෙනවා. හරි? ඉතින් මේ දත්ත පරිවර්තනය කරන්න, මේ විදිහ දත්ත වර්ග කරන්න, තෝරන්න, ගණනය කරන්න, සාරාංශ කරන්න මේ වගේ දේවල් කරන්න අපිට එක්ක පුතා හස්ත ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. අත පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අර්ධ හස්ත ක්‍රමේ භාගයක් අත භාගයක් මැෂින් එකක් ඒ වගේ අර්ධ හස්ත ක්‍රමේ. දැන් අතින් ඉලක්කම් එකතු කරනවා නම් හස්ත ක්‍රමේ. අපි ගණකරාමුවක් වගේ දේවල් පාවිච්චි කරනවා අර්ධ හස්ත ක්‍රමේ. නැත්නම් අපිට විද්‍යුත් ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. විද්‍යුත් ක්‍රම නැත්නම් අපි කියන යාන්ත්‍රික ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. පරිගණක නොවන යන්ත්‍ර. පරිගණකයක් නොවන යන්ත්‍රයක්. දැන් අපි කැල්කියුලේටරයක් පාවිච්චි කරොත් මුදල් අය කැමි යන්ත්‍රයක් පාවිච්චි කරොත් ඒක විද්‍යුත් නොවන එක. මේ විද්‍යුත් යාන්ත්‍රික එක. එහෙම නැත්නම් හිතන්න පුළුවන් පරිගණකයක් වගේ දෙයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි යන්නේ ඒකට කියනවා ඉලෙක්ට්‍රොනික කියලා. මේක ඉලෙක්ට්‍රික්. ඉලෙක්ට්‍රික් කියවට හිතන්න බෑ. ඕන්නම් ප්ලග් එකකට ඇඟිල්ල ගහලා බලන්නකෝ. ආයෙවට මේ පාඩමක් ඒවා අහන්න වෙන එකක් නැහැ. ඒකට හිතන්න බෑ මේ ගැහුවේ ප්ලග් එකක් නෙමෙයි ඇඟිල්ලක් කියන එක යාට හිතන්න බෑ. ඉලෙක්ට්‍රොනික අවයවයකට හිතන්න පුළුවන්. thinking ability එක තියෙනවා. බලන්න ඔයාගේ මොබයිල් ෆෝන් එකේ එකපාරක් ඔයා ටයිප් කරපු වචනයක් ආයෙ පටන් ගන්නකොට මේ මොබයිල් ෆෝන් එකකින් අහනවා ඔයා ටයිප් කරන්න හදන්නේ මේ වචනේද කියලා. එහෙමනම් මේ වචනේ මෙතනින් ගන්න ටයිප් කරගෙන ඉන්නේ නැතුව කියලා. එයාට මෙමරියක් තියෙනවා. RAM සහ ROM වගේ මෙමරියක් තියෙනවා එයාගේ. ඉතින් ඒ වගේ ඒ කියන්නේ read only memory හරි random access memory වගේ ඒ වගේ මතකයක් යාට තියෙනවා. හරි? ඉතින් ඒ වගේ මේ දත්ත දරුවනේ මේ තාක්ෂණයන් ඔස්සේ පරිවර්තනය කරලා මේ දත්ත මේ අධිර ටික පහු කරාට පස්සේ නිර්මාණය වෙනවා තොරතුරු. ඔන්න ඕක තමයි දත්ත තොරතුරු බවට පරිවර්තනය කරනවා කියලා කියන්නේ. ඉතින් වර්තමානයේදී දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන්න පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය. ඉලෙක්ට්‍රොනික තාක්ෂණය. හරි මොකද ලෝකේ දියුණු තාක්ෂණයක් කියලා පිළිගන්නේ වර්තමානයේදී ඉලෙක්ට්‍රොනික තාක්ෂණය. නමුත් අද වර්තමානයේදී හස්ත අර්ධ හස්තකම යාන්ත්‍රිකකමත් භාවිත කරන්නේ නැත්තේනේ. ඒවත් පාවිච්චි කරනවා. right. ඉතින් මේක මේ දැන් ලෝකයේ විවිධ අධියර කීපයක් පහු කරන තමයි තොරතුරු යුගයට ඇවිල්ලා තියෙන්නේ. දැන් මිනිස්සු මුලින්ම සංචාරක යුගයේ හිටියා. නේ? ඒ කාලෙත් මිනිස්සු තොරතුරු පාවිච්චි කරනවා. හරි සමහර චිත්‍ර අඳිනවා, ගල් ගුහාවල චිත්‍ර අඳිනවා, දුම් ගහනවා, විවිධ sannivedanakama තියෙනවා. තොරතුරු තාක්ෂණය කියන එක මේ අද ඊ බිහිවෙච්ච දෙයක් නෙමෙයි. තොරතුරු තාක්ෂණයට පාවිච්චි කරපු තාක්ෂණය වෙනස් වුණේ. ඒ කාලේ හස්සකම පාවිච්චි කරලා තොරතුරු මිනිස්සු අනිත් අයටත් එක්ක හුවමාරු කරගත්තා. ඊට පස්සේ කෘෂි යුගයට මිනිස්සු ආවා. ටිකක් ඊට වඩා තාක්ෂණයේ දියුණුවයි sannivedanaye දියුණුවයි. ඊට පස්සේ කාර්මික යුගයට ආවා. හරි කාර්මික යුගයේදී යන්ත්‍ර පාවිච්චි වුණා කාර්මික යුගයේදී. දැන් වර්තමානයේදී මිනිස්සු ඉන්නේ තොරතුරු යුගයේ තමයි මිනිස්සු ඉන්නේ. මේ කාලේ තමයි මිනිස්සු අන්තර්ජාලය සහ පරිගණක තාක්ෂණය පාවිච්චි කළා
දත්ත තොරතුරු බවට පරිවර්තනය කිරීමේ නිරත වෙන්නේ මේ කාලෙදී. නේද? හරි. එමනම් අපි ගමු නිබන්ධනය අරගෙන බලමු අපි. ගන්න පුතාලගේ IT නිබන්ධනය. ඒ IT නිබන්ධනයේ පළවෙනි පිටුව පුතාලා කියව ගන්න හිමිස්සරේ. ඒකේ දැනුම සමාජයක වර්තමානයේදී දැනුම සමාජයක අපි ජීවත් වෙනවා කියලා පළවෙනි ඡේදය තියෙනවානේ දෙවෙනි ඡේදය. අස්පෘශ්‍ය වත්කමක් වන දැනුම වර්ධනය වෙන සමාජයකවත් දැනුම සමාජයක අපි ජීවත් වෙමු කියලා ඒක හයිලයිට් කරගන්න. තොරතුරු තාක්ෂණය නිර්වචනය කරන්න එක එක ආයතන සහ එක එක පුද්ගලයන්ගේ පොත්පත්වල තියෙන නිර්වචන තමයි උතන තියෙන්නේ. ඊට අමතරව ඕගොල්ලන්ගේ විෂය නිර්දේශිත නිර්වචනයක් දීලා තියෙනවා. නිර්වචන ලියමු අපි මෙහෙම. පළවෙනි පිටුවේ තියෙන නිර්වචනය අංක 3 කියලා ඒක ලියන්න මේ. තොරතුරු තාක්ෂණය. විදුලි සංදේශ සහ පරිගණක තාක්ෂණය ඔස්සේ විදුලි සංදේශ සහ පරිගණක තාක්ෂණය ඔස්සේ වාචික රූපමය අක්ෂරමය හා අංකමය තොරතුරු අත්පත් කර ගැනීම සැකසීම ගබඩා කිරීම හා බෙදා හැරීම සැකසීම අත්පත් කර ගැනීම සැකසීම ගබඩා කිරීම හා බෙදා හැරීම තොරතුරු තාක්ෂණයේ ලෙස හැඳින්විය හැක. තොරතුරු තාක්ෂණයේ ලෙස හැඳින්විය හැක. දැන් ඔයා දැක්කනේ දත්ත කියන ඒවා තියෙන්න පුළුවන් එක එක විදිහට. රූපමය දත්ත තියෙන. දැන් චිත්‍රයක් කියලා කියන්නේ රූපමය දත්තයක්. නේද? සංඛ්‍යාමය දත්ත තියෙනවා. ගනුදුණු කියන්නේ ව්‍යාපාර ගනුදුණු සංඛ්‍යාමය දත්ත. නේද? අක්ෂරමය දත්ත තියෙනවා. ලියපු දෙයක් කියලා කියන්නේ අක්ෂරමය දත්ත. ඉතින් ඒවා එක එක මූලාශ්‍ර වලින් රැස් කරනවා. ගබඩා කරනවා, පරිවර්තනය කරනවා, බෙදා හරිනවා. ඒ සඳහා පාවිච්චි කරන
පරිගණක තාක්ෂණය සහ වෙනත් sannivedana තාක්ෂණයන්ගේ එකතුව තමයි තොරතුරු තාක්ෂණයක් කියලා කියන්නේ. හොඳට මේ නිර්වචනේ බලා ගන්න ඕන. නිර්වචන තර තුනක් දාගන්න. දරුවනේ තොරතුරු තාක්ෂණය නිර්මාණය වෙලා තියෙන්නේ උපතාක්ෂණයන් තුනකින් තමයි තොරතුරු තාක්ෂණය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ගෙදර පරිගණකයක් තිබ්බ ඵලයට අපේ ගෙදර IT තියෙනවා කියලා ගේ වටේ දුවන්න එපා. හරි. තොරතුරු තාක්ෂණ නිර්මාණය වෙලා තියෙන තාක්ෂණයන් තුනකින්. මොනවාද ඒ තාක්ෂණයන් තුන? එකක් තමයි ගණනය කිරීමේ තාක්ෂණය. ගණනය කිරීමේ computing technology. ඒවෙන් තමයි විවිධ ගණනය කිරීම දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන්නේ ගණනය කිරීමේ තාක්ෂණය. හරි. මෙන්න මේ බෝලෙට අපි කියමු ගණනය කිරීමේ තාක්ෂණය. ගණනය කිරීම. හරි. ඊට පස්සේ ඊට අමතරව සම්බන්ධ වෙනවා පුතා තොරතුරු කළමනාකරන තාක්ෂණය. අපි නිර්මාණය කරගන්නා වූ තොරතුරු හැමෝම පාවිච්චි කරනවා නම් අර මොන ගෑනු කෙනෙක්ද වගේ වැඩක් නැහැනේ. ඒක අවශ්‍ය පාර්ශ්ව විතරයි අනිවාර්යෙන්ම පාවිච්චි කරන්නේ. ඒතර ගණනය කිරීමේ තාක්ෂණය, කළමනාකරන තාක්ෂණය සහ ඒ නිර්මාණය කරගත්ත තොරතුරු එක්කෙනෙක් තියාගන්නේ නැහැ. ඒවා උනන්දුවක් දක්වන පාර්ශ්වයට සහ තීරණ ගන්න අවශ්‍ය කරන පාර්ශ්වයට ඒවත් බෙදනවා. නැත්තම් වැඩක් නැහැ නේ තොරතුරු වලින්. දැන් ගිණුම් ලිපිකරුවෙක් තමන් එකතු කරගත්ත ගණතුන හා සිද්ධි ටික කාටවත් දෙන්න නැතුව තියාගන්නවා. මෙජර් පොතක ලියලා පීයක් අරගෙන ඉන්නවා එන්න එපා කවුරුත් එන්න එපා ළඟට આવත් අයින්නවා ගන්න එපා මම එකතු කරගත්තා කියලා. ඉතින් ඒ එකතු කරගන්නේ වල වැඩක් තියෙනවනේ. වැඩක් නෑ. ඒවා පාවිච්චි කරන්න පුළුවන් පරිශීලකින්ට අනිවාර්යයෙන්ම දෙන්න වෙනවා. එහෙනම් අපිට sannivedana තාක්ෂණයත් මේකට පාවිච්චි කරන්න වෙනවා. ගණනය කිරීමේ තාක්ෂණය, තොරතුරු කළමනාකරන තාක්ෂණය, ඒ වගේම sannivedana තාක්ෂණය කියන තුනම එකතු වුණාම තමයි ළමයිනේ මොකද හැදෙන්නේ? තොරතුරු තාක්ෂණය කියන එක හැදෙන්නේ. මේ තුනම කැපෙන තැන තමයි තොරතුරු තාක්ෂණය කියලා කියන්නේ. ඔයාට රූප සරහනකුත් දීලා තියෙනවා මේක සම්පූර්ණ කරන්න. ඒ රූප සරහන අපි සම්පූර්ණ කරමු. ඔයා යන්න ඔයාගේ පිටු අංක 2ට තොරතුරු තාක්ෂණය මාතෘකාවේ පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඔය සමහර වෙලාවට print කරනකොට සමහර වචන පෙරලෙනවා මේ ඉංග්‍රීසි බවට. බලන්න තොරතුරු තාක්ෂණය තුල පවතින උප තාක්ෂණයන් වර්ග කියලා මාතෘකාව හැදෙන්න ඕනේ. ඉංග්‍රීසි වචන ටිකක් අකුරු ටිකක් නේද ඇදලා තියෙන්නේ සමහරලාට. තොරතුරු තාක්ෂණය තුල පවතින උප තාක්ෂණ වර්ග. හරියට තියෙනවද කියලා බලන්න ඔයගේ මාතෘකාව. තොරතුරු තාක්ෂණ තුල පවතින උප තාක්ෂණ වර්ග. right. එනවා වගේ වම් පැත්තේ බෝලෙට ගිහිල්ලා ඊතලයක් ගහලා මේ වගේ වම් පැත්තේ බෝලෙට ගිහිල්ලා ඊතලයක් ගහලා එළියෙන් ලියන්න ගණනය කිරීමේ තාක්ෂණය. වම් පැත්තේ බෝලෙට ගිහිල්ලා ඊතලයක් ගහලා ලියන්න එළියෙන් ලියන්න ගණනය කිරීමේ තාක්ෂණය. දකුණු පැත්තේ බෝලෙට ගිහිල්ලා කළමනාකරන තාක්ෂණය. ගණනය කිරීමේ තාක්ෂණය කියලා වම් පැත්තේ බෝල් ලියන්න දකුණු පැත්තේ බෝලේ කළමනාකරන තාක්ෂණය. මේ ඕන බෝල් එක මේක ලියන්න පුළුවන් මාරුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ යට බෝලෙට යන්න. යට බෝලේ ටියුට් එකේ යට බෝලෙට යන්න. ඊළ ලියන්න sannivedana තාක්ෂණය. ගණනය කිරීම, කළමනාකරණය, sannivedana. sannivedana තාක්ෂණය. ඊට පස්සේ මේ මැද මේ තුනම එකතුලා කපන මැද කොටුව පාට කරන්න. තුනම එකතුලා හදන මැද තැනක් තියෙන එක මේ මම පාට කළේ ඒ වගේ පාට කරන්න. පාට කළේ ඒක එළියට ලියන්න තොරතුරු තාක්ෂණය කියලා. එහෙනම් විභාගෙදී අනිවාර්යෙන් අහනවා තොරතුරු තාක්ෂණයේ සමන්විත වෙන්නේ කුමන තාක්ෂණයන්ගෙන්ද කියලා. උත්තරේ මොකද්ද? ගණනය කිරීමේ තාක්ෂණය, sannivedana තාක්ෂණය, අනිත් එක මොකක්ද අනිත් එක? තොරතුරු කළමනාකරන තාක්ෂණය. right. ඊට පස්සේ question එකක් තියෙනවා බලන්න. ලෝකයේ ආර්ථික හා සමාජ සංවර්ධනයේ යුග කීපයකට බෙදන්න පුළුවන්. ඒවා නම් කරන්න තියෙන්නේ. ලෝකයේ යුග කීපයකට අපිට බෙදන්න පුළුවන් ලෝකයේ තියෙන මේ සමාජ සහ ආර්ථික සංවර්ධනය. ඒක අපිට යුග කීපයක් මම කිව්වා. පළවෙනිට ලියන්න සංචාරක යුගය. පළවෙනි එක සංචාරක යුගය.
සංචාරක යුගය. ඊට පස්සේ කෘෂි යුගය. කෘෂි යුගය. කෘෂි යුගය. ඊට පස්සේ කාර්මික යුගය. කාර්මික යුගය. අන්තිම එක තොරතුරු යුගය. අන්තිම එක තොරතුරු යුගය. හරි. right. ඊට පස්සේ අපි යමු ඊළඟ කොටස් වලට. තොරතුරු තාක්ෂණයේ පුතේ මාතෘකාව හදාගන්න තොරතුරු තාක්ෂණයේ වාසි කියලා. තොරතුරු තාක්ෂණයේ වාසි. ඒ කියන්නේ තාක්ෂණයක් විදියට ගත්තාම තොරතුරු තාක්ෂණයේ තියෙන වාසි. මොනවාද තාක්ෂණයක් විදිහට ගත්තාම තොරතුරු තාක්ෂණයේ භාවිත කරනකොට තියෙන වාසි වෙන්නේ පුතේ? දැන් ඔයා බලන්නකෝ දැන් සාමාන්‍යයෙන් අපිට කැල්කියුලේටර් එකකින් ගණනය කරනවා වගේ නෙමෙයි. අපිට පරිගණකයෙන් මොනවා හරි දෙයක් ගණනය කරන්න ඕනොත් දැන් ඔයා හිතන්නකෝ සංඛ්‍යා පේලි 9000ක් තියෙනවා. අපි තුන් මේ මොනවා හරි 9000ක් අපි තුන් 875යි 322 888යි 321 985යි 0.2යි 1 850 885යි 0.3යි 0.2යි 3 ඔය වගේ මේ වගේ සංඛ්‍යා 9000ක් තියෙනවා. ඔයා හිතන්නකෝ කැල්කියුලේටර් එකකින් මේක ගණනය කරන්න ගියොත් එහෙම වරදිනවද නැද්ද? අනිවාර්යයෙන්ම වරදිනවා. කොහේ හරි අපිට මේක මේ ටයිප් කරගන්න බැරිනොත් අනිවාර්යයෙන්ම වරදිනවා. අනිත් එක තමයි කැල්කියුලේටර් එකෙන් ළමයි එකපාර ගොඩාක් සංඛ්‍යා 9000ක් අතර එකපාරම එකතු කරන්න බෑ. ඒකේ මෙමරිය සීමා සහිතයි. හරි. අනිත් එක එන කාලෙකුත් යනවා. ඒ සංඛ්‍යා 9000ක් 9000 වරක් මේව කරන්න ඕනේ. ධන ලකුණ ගහන්න ඕනේ. සමාන ලකුණ ගහන්න ඕනේ. ඒතකොට සමානලාට අපි ඔබලා කැල්කියුලේටරේ කීබෝඩ් එකත් යනවා. එහෙම නෙමෙයි දැන් ඔයා දන්නවා MS Excel වගේ වැඩසටහනක් පාවිච්චි කළොත් එහෙම කම්පියුටරේ අපිට මේ සංඛ්‍යා ටික ඔක්කොම ටයිප් කරගෙන මේ ඔක්කොගෙම එකතුව ඊළඟ කොටුවට ටක් ගාලා එක ශනිකව ගන්න පුළුවන්. සම් කියලා සූත්‍රයක් තියෙනවා. ඒක ඒ ඔප්ෂන් එක සිලෙක්ට් කළාට පස්සේ අපිට මේ ඔක්කොගෙම එකතුව ටක් ගාලා මෙතනින් ගන්න පුළුවන්. ඒකේ ඇවරේජ් එක හදා ගන්න පුළුවන්. අඩුම ගාන, මැක්ස් එක, වැඩිම ගාන ඒ ඔක්කොම මේක ගන්න පුළුවන්, ගණනය කරන්න පුළුවන්. අන්න ඒ වගේ වාසියක් තියෙන. ඒ කියන්නේ මේ සාමාන්‍ය කැල්කියුලේටරයක් හෝ හස්සකමයක් වගේ නෙමෙයි. පරිගණකයේ භාවිතා කරලා යම්කිසි ගණනය කිරීමක් කරාම ඒකේ ඇකියුරසි එක වැඩි. ඒ කියන්නේ නිවැරදිභාවය කියන එක 100%යි. ඒ වගේම ආර්ථිකභාවයේ පිරිවැය අඩුවීම කියන එක නේද අපිට සේවකයෝ පාවිච්චි කරන්න සේවකයෝ 5-6 දෙනෙක් අපිට මේකට පාවිච්චි කරන්න වෙනවා. එක පරිගණකයකින් මේ වැඩේ කරන්න පුළුවන් එක software එකකින්. ඒක පිරිවැයට වඩා ප්‍රතිලාභ දෙනවා. ආර්ථිකභාවයේ තියෙනවා. ඒ වගේම අනිත් එක ස්පීඩ් එක වේගවත්භාවය කියන එක තියෙනවා. අනිත් එක අපිට මේ ඕනනම් මේ අපි ගණනය කරගත්ත එකට පාස්වර්ඩ් එකක් දාත හැකි. හිඩන් කරලා තියෙන එක. ඒ කියන්නේ රහස්‍යභාවය කියන එක උපරිමයෙන් තියෙනවා. නිර්වද්‍යතාවය, ආර්ථිකභාවය, වේගවත්භාවය, රහස්‍යභාවය. හරි. ඒ වගේම අනිත් එක තමයි ධාරිතාවය ළමයි. නේ මෙමරිය හાર્ඩ් ඩිස්ක් එකක් ගහලා ඒ හાર્ඩ් ඩිස්ක් එක තව වැඩි කරලා උපරිම ධාරිතාවයක් භාවිත කරන්න පුළුවන්. දැන් මිනිස්සුන්ගේ මොලේ වුණත් ධාරිතාවයක් තියෙනවනේ. අපිට ගොඩාක් ඉස්සර සිද්ධි මතක නැහැ, මැකෙනවා. අපේ මතකයෙන් මැකිලා අලුත් මතකයෙන් අපිට එනවා. ඒව මතකයි අපිට. ඒව මතකයි. ගොඩාක් ඉස්සර සිද්ධි මතක නැහැ අපිට. නමුත් පරිගණකේ එහෙම නැහැ. සේව් කරලා තිබ්බාම ගොඩාක් ඉස්සර සිද්ධි වුණත් මතක නැහැ කියලා කියන්නේ ඒක සේව් කරපු විදිහටම අනිවාර්යෙන්ම තියෙනවා. ඒතකොට නිර්වාදිතාවය, ආර්ථිකභාවය, වේගවත්භාවය, රහස්‍යභාවය, ධාරිතාවය සහ නම්‍යශීලීභාවය අපිට මේවා එක එක විදිහට පාවිච්චි කරත හැකියි. නම්‍යශීලීභාවය මේ එක එක ගණනය කිරීම කරත හැකි, මේවා පාට කරත හැකි, එහාට මෙහාට දාත හැකි, එක එක දේවල් කරත හැකි. නම්‍යශීලීභාවය කියන එක තියෙනවා. හරි. ඔන්න ඔය වාසි ටික තාක්ෂණයක් විදියට ගත්තාම අනිවාර්යෙන් තොරතුරු තාක්ෂණේ තියෙනවා. ඔය වාසි ටික. හරි. අපි එනම් බලමු මාතෘකාව හදාගන්න දෙවෙනි එකේ තොරතුරු තාක්ෂණේ වාසි. තොරතුරු තාක්ෂණේ වාසි.
හරි බලන්න පළවෙනි එක ස්පීඩ් කියලා කියන්නේ වේගවත් භාවය. ස්පීඩ් කියලා කියන්නේ වේගවත් භාවය. ඒකේ බලන්න විස්තරේ සංකීර්ණ ගණනය කිරීම නිවැරදිව හා ඉක්මනින් කළ හැක. තොරතුරු ක්ෂණිකව වර්ග කළා විශ්ලේෂණය කළා නැවත භාවිත කරන්න පුළුවන්. accuracy කියලා කියන්නේ මොකද්ද පුතේ? නිර්වද්‍යතාවය. නිර්වද්‍යතාවය. පුද්ගලියෝ සංඛ්‍යා එකතු කරනකොට මැෂින් එකේ එකතු කරනකොට වැරදි වෙන්න පුළුවන්. වෙහෙසටපත් වෙන්න පුළුවන්. මේකේම වෙහෙසටපත් වීමක් හෝ වැරදෙන්නේ නිර්වද්‍යතාවය. ඊළඟට අනිත් එක විශ්වාසවන්තභාවය. දැන් කැල්කියුලේටර් එකකින් අපි එකතු කළත් අපිට ඇත්තට මේක විශ්වාස නැහැ. සමහර අපි දෙපාරක් එකතු කරලා බලනවා. මේ සංඛ්‍යා දත්ත 9000ක් වගේ දෙයක් එහෙම දෙපාරක් එකතු කරන්න බෑ. දෙපාරක් එකතු කරලා බලනවා අපිට ෂුවර් නැති හින්දා. නමුත් පරිගණකයක් අනිවාර්යයෙන්ම 100%ක් විශ්වාසයි. විශ්වාසවන්තභාවය. රිලයබිලිටි කියලා කියන්නේ ඒක. මිනිස්සු වෙහෙසටපත් වෙනවා යන්ත්‍ර කඩාගෙන වැටෙනවා. නමුත් මේ ඩිජිටල් තාක්ෂණය කියන එක එහෙම වෙහෙසටපත් වෙන්නේ නැහැ. ගෙවෙන්නේ නැහැ. ෆ්ලෙක්සිබිලිටි කියලා කියන්නේ නම්‍යශීලීභාවය. බලන්න නෝට් එක. විද්‍යුත් තොරතුරු මෙහෙයුම් ක්‍රියාවලිය ඊටාම නිවැරදිය, ඊටාම සියුම්ය. අන්න අඩුවක් තියෙනවා. ඊටාම සියුම්ය පරිගණකයේ වැනි උපකරණ. වැනි උපකරණ කියලා විතරයි තියෙන්නේ. ඒක හදාගන්න පරිගණකයේ වැනි උපකරණ විවිධ කාර්යයන් සඳහා පහසුවෙන් යොදාගත හැකිය. පරිගණකයේ වැනි උපකරණ විවිධ කාර්යයන් සඳහා පහසුවෙන් යොදාගත හැකිය. යොදා ගන්න කාරණ කීපයකුත් පල්ලෙහා තියෙනවා. ක්වොලිටි කියලා කියන්නේ මොකද්ද? ක්වොලිටි කියලා කියන්නේ මේ ගුණාත්මක භාවය. දැන් අතින් ලියන දෙයකට වඩා පරිගණකයෙන් හදලා බෑග්ග්‍රවුන්ඩ් එකක් දාලා print out එකක් ගත්තාම නේ ඒකේ ක්වොලිටි එක වැඩි. ගුණාත්මක භාවය. ඊට පස්සේ ඊළඟ පිටුවට යමු තුන්වෙනි පිටුවට ඉහළ ධාරිතාවය. ස්පේස් කියලා කියන්නේ ඒකයි. ඔය මැනුවල් තියාගෙන ඉන්න ලිපිගොනු විශාල ප්‍රමාණයක් පොඩි චිප් එකක ඕගොල්ලන්ගේ හරියට ඕගොල්ලන්ගේ ෆෝන් එකේ SIM එක වගේ සයිස් චිප් එකක ලොකු බිල්ඩින් එකක තියාගන්න පුළුවන් data ටිකක් අනිවාර්යෙන් තියාගන්න පුළුවන්. තියාගෙන සාක්කුවෙත් දාගෙන යත හැකියි. low cost නැත්නම් ආර්ථික භාවය. ආර්ථික භාවය. ආර්ථික භාවය. ඒ වගේම අඩු සේවක සංඛ්‍යාව. බලන්න මේ දැන් බැංකු වල සුපර් මාකට් වල සේවක සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන්. ඇත්තටම තොරතුරු පද්ධතියක් භාවිත කරොත් අඩු සේවක සංඛ්‍යාව. ඊතර කෙටිපස්ස ටික අපි බලමු. තොරතුරු තාක්ෂණය බිහි කිරීමට ප්‍රථම රටක් සංවර්ධනය කිරීම සඳහා භාවිත කරපු දැනුමට කියන්නේ කාර්මික දැනුම. නැත්නම් යාන්ත්‍රික දැනුම. හොඳම දේ යාන්ත්‍රික දැනුම. යාන්ත්‍රික දැනුම. පරිගණක තාක්ෂණයේ පරිගණකගත තොරතුරු තාක්ෂණයේ උපතාක්ෂණ දෙකක් අහනවා. එකක් ගණනය කිරීමේ තාක්ෂණය අනිත් එක කළමනාකරන තාක්ෂණය තව sannivedana තාක්ෂණය. sannivedana තාක්ෂණය. right ඊට පස්සේ පහත ප්‍රකාශ වැරදිද නිවැරදිද කියලා සඳහන් කරන්න තියෙනවා. තොරතුරු තාක්ෂණ යනු දත්ත sannivedanaya කිරීමයි. sannivedanaya කිරීමක් විතරක් නෙමෙයි ගණනය කිරීම, ගබඩා කිරීම ගොඩක් තියෙනවා. ඒතර ඒක වැරදි. ක්‍රියාපටිපාටියක් දැම්මොත්, ඒ කියන්නේ පාස්වර්ඩ් එකක් කායෙන් හරි අහන්න ඕනේ කියන එකක් වගේ දැම්මොත් තොරතුරු වල නිදහස් ගලා යාමට බාධාවක්. එම නිසා ඒ තොරතුරු තාක්ෂණය සමස්ත අවාසියක්ද? නෑ නේද? දෙමව්පියෝ අපිට නීති දානවා කියන එක අපිට අවාසියක් වෙන්නේ නෑ. කවදාද දවසක එකකින් අපිට වාසියක් වෙලා තියෙන්නේ නැත්නම් ඇත්තරම ක්‍රියාපටිපාටියක් දැම්මේ නැත්නම් අපි නිර්මාණය කරගන්න තොරතුරු අපේ තරංකාරය උතරපත් වෙයි. ඒතකොට ඒක වැරදි. මේ ප්‍රකාශය වැරදි.
හස්ත ක්‍රමවලින් සිදු කරපු බොහෝ දේවල් පරිගණක භාවිතයේ සිදු කරන එක හරි. සංවිධානයකට අවශ්‍ය කරන දත්ත හා තොරතුරු එක්රැස් කරන පරිවර්තනය කරන බෙදා හරින පුද්ගලයන් ක්‍රියාපටිපාටි සහ සම්පත්වල එකතුවක් තොරතුරු පද්ධතියක් කියලා තමයි කියන්නේ. ඒක හරි. ඒක හරි. right ඊළඟ කොටසට යමු. ඒකේ තොරතුරු තාක්ෂණයේ වැදගත්කම කියලා ලියන්න. වැදගත්කම. දැන් අපි තොරතුරු තාක්ෂණයක් විතර තොරතුරු තාක්ෂණයේ ප්‍රතිලාභ ටික ලිව්වා. වේගවත් ඒ ටික ලිව්වා අපි. දැන් තොරතුරු තාක්ෂණයේ තියෙන මේ තොරතුරු තාක්ෂණය සමාජගත වුණාම සමාජෙට තියෙන වැදගත්කම. පුද්ගලයන්ගේ එදිනදා කටයුතු ගොඩක් පහසු වෙනවා. බලන්න බැංකුවකට යන්න නැතුව බැංකුවේ සල්ලි ගෙවන්න පුළුවන්, බිල් ගෙවන්න පුළුවන් බැංකුවේ ඇප් එකක් පාවිච්චි කරලා. ඇත්තට මේ කොරෝනා කාලේදී මේ බැංකින් ඇප් වල භාවිතය කියන එක ටික ටික වැඩි වෙලා තියෙන. ජනතාවට ඒ පිළිබඳ උපරිම දැනුමක් ඇවිල්ලා තියෙනවා. තේරෙනවද? ඊට පස්සේ අපි ගත්තාම දරුවනේ මේ මොනවාද පුද්ගලයන් අතර සම්බන්ධතාව වර්ධනය වෙනවා තොරතුරු තාක්ෂණය නිසා. Facebook, WhatsApp ඒ වගේ දේවල් වලින් මිනිස්සුගේ සම්බන්ධතාව කියන ඒවා වර්ධනය වෙනවා. රජයට රාජ්‍ය සේවා පවත්වාගෙන යන අනිවාර්යයෙන්ම පහසුයි. නේද? ඊට පස්සේ තොරතුරු ගබඩා කරන්න, තොරතුරු සකස් කරන්න යන පිරිවැයන් එහෙම අඩු කර ගැනීමට හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. බලන්න තොරතුරු තාක්ෂණයේ ප්‍රතිලාභ නැත්නම් මේ වැදගත්කම පුද්ගලයන් සහ ආයතනවල එදිනදා කාර්යක්ෂමතාවය සහ සඵලදායකත්වය ඉහළ යාම. ඉරිගා ගන්න කාර්යක්ෂමතාවය සහ සඵලදායකත්වය කියන එකට. ඒ වගේම තොරතුරු ගබඩා කිරීමේ ධාරිතාවය ඉහළ යාම, තොරතුරු වලට ප්‍රවේශ වීම පහසු වීම. දැන් මොනවා හරි ડોකියුමන්ට් එකක් හොයාගෙන අපි ඉස්කෝලේට ගියාම කබඩ් එක ඇදලා අපිටම හොයාගන්න කියනවා. පැය ගාණක් යනවා හොයාගන්න. හැබැයි එහෙම නෙමෙයි ඒ ඔක්කොම කම්පියුටරයිස් කරලා ඒව තිබ්බොත් පුතේ මේ අපිට මේ පහසුවෙන් ගන්න පුළුවන් විදිහට කම්පියුටර් ඇතුලේ අපිට එක වර්ඩ් එකකින් එක හොයාගත්තා මොනවා හරි කීවර්ඩ් එකක් අපේ නම හරි ඩෙන්ටිටි කාඩ් නම්බරය හරි ගෙවුවාම අපිට හොයාගන්න පුළුවන්. තොරතුරු වලට ප්‍රවේශ වීම පහසු වෙනවා. හරි. තොරතුරු වල රහස්‍යභාවය, විශ්වාසවන්තභාවය අනිවාර්යෙන් වැඩි වෙනවා. හරි. ඒ වගේම ආයතනයේට දරන්න වෙන පිරිවැයන් කියන ඒවා අනිවාර්යෙන් අඩු වෙනවා. ලිපි ද්‍රව්‍ය, ලිපි කරුවන් සඳහා සේවකයන් සඳහා පිරිවැය අඩු වෙනවා. ගුණාත්මක භාවය වැඩි වෙනවා. නිමවුම් වල වඩා නිවැරදි තීරණ. හරි මේ රයිට් ඩිසිෂන්ස් ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. හොඳ ඩිසිෂන්ස් ඒ වගේම රයිට් ඩිසිෂන්ස් ගන්න පුළුවන්. ඒ වගේම තරඟයට සාර්ථකව මුහුණ දෙනකොට තොරතුරු තාක්ෂණය භාවිත කරන්න ඕනේ. ATM මැෂින් එකක් නැත්තම් බැංකුවේ මුදල් අන්තර්ජාලය හරහා භාවිත කරන්න බැරි නම් ඇත්තට මේ බැංකුවට තරඟයට මුහුණ දෙන්න බෑ. තරඟයට මුහුණ දීමේදී තොරතුරු තාක්ෂණයෙන් වෙන වාසිය අප්‍රමාණයි. ඒ වගේම පුද්ගල සහ ආයතනවල සම්බන්ධතා, සමාජ සම්බන්ධතා වර්ධනය වෙනවා. විදේශ වෙළඳාමෙන් ගත වෙන්න පුළුවන් අන්තර්ජාලය හරහා බැඳුණු වෙබ් අඩවි වලින් නේද? රජයේ සේවාවන් සැපයීම පහසු වෙනවා. ඉතින් මේ වගේ සමස්තයක් විදිහට ගත්තාම රජයට, පුද්ගලයින්ට, සමාජයට, ව්‍යාපාරවලට, ඒ කියන්නේ මේ වැදගත්කම කියන එක පුතා විභාගෙදී ලියනකොට එක එක පැතිකඩයන් වලින් ලියන්න ඕනේ. දැන් ඔයාට වාසි ලිව්වොත් තොරතුරු තාක්ෂණයේ වාසි විතරයි. තාක්ෂණයක් විදිහට දෙන වාසි තමයි නිවැරදිභාවය, පිරිවැය අඩු වීම ඒ ටික විතරයි එන්නේ. ඒක වැදගත්කමටත් එනවා. මේ වාසි ටික වැදගත්කමටත් එනවා. නමුත් වැදගත්කම කියනකොට එක එක පැති වලට බර කරලා කියන්න ඕනේ. සමාජයට මේකේ තියෙන ප්‍රතිලාභ මොනවද? ව්‍යාපාරවලට මේකේ තියෙන ප්‍රතිලාභ මොනවද? පුද්ගලයෙක් ගත්තාම මේ පුද්ගලයාට තියෙන ප්‍රතිලාභ මොනවද? රජය ගත්තාම රජයට තියෙන ප්‍රතිලාභ මොනවද? ඒවා ප්‍රතිලාභ විදිහට ඉදිරිපත් කරනවා නම් අන්න ඒකට අපි කියනවා වැදගත්කම කියලා. හැබැයි මේ මොන වැදගත්කම තිබ්බත් තොරතුරු තාක්ෂණයේ අවාසිත් තියෙනවා. මේක මිලදී ගන්න, මේ පරිගණක මිලදී ගන්න, අන්තර්ජාලයේ පවත්වාගෙන යන මිලදී ගැනීම නිසා නඩත්තු වේදන් විශාල වශයෙන් යනවා. ඉංග්‍රීසි භාෂාව අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මොකද මොන භාෂාවෙන් කම්පියුටර් හැදුවත් අපිට අන්තර්ජාලයට ගියාට පස්සේ මේ භාෂාව වලින් පෙන්නන්නේ නැහැ. අපිට පෙන්නන්නේ කෙලිම ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් මේ වගේ දේවල් මේකේ තියෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි සමහර වෙලාවට ළමයි වෛරස් වගේ දේවල්, කම්පියුටර් වෛරස් වගේ දේවල් එනවා, දත්ත සොරා ගැනීම එනවා නේ. ඒ වගේ විවිධ අවාසිදායක දේවලුත් මේක ඇතුලේ තියෙනවා. මෙම ලියන අවාසි. යන්ත්‍ර මිලදී ගැනීම සහ ස්ථාපනය සඳහා යන්ත්‍ර මිලදී ගැනීම සහ ස්ථාපනය සඳහා විශාල පිරිවැයක් දැරිය යුතු වීම. විශාල පිරිවැයක් දැරිය යුතු වීම.
මිලදී ගැනීම සහ නඩත්තු සඳහා විශාල පිරිවැයක් දැරිය යුතු වීම. ඊළඟ වෛරස් සහ දත්ත සොරා ගැනීම සිදුවීම. වෛරස් සහ දත්ත සොරා ගැනීම සිදුවීම. වෛරස් සහ දත්ත සොරා ගැනීම සිදුවීම. භාෂා සහ පරිගණක දැනුම අවශ්‍ය වීම. ඉංග්‍රීසි පුළුවන් වුණත් කම්පියුටර් බැරි නම් ඔපරේට් කරන්න බෑ. භාෂා සහ පරිගණක දැනුම අවශ්‍ය වීම. ඒ වගේම ඇතම් ක්ෂේත්‍ර තුල සේවා වියුක්තියක් හට ගැනීම. දැන් ලිපිකරුවෝ වගේ අය ප්‍රමාණයෙන් අඩු කරනවා. බැංකුව අය කැමියෝ ප්‍රමාණය අඩු කරනවා. ATM මැෂින් තියෙන හින්දා අය කැමියන්ගේ අවශ්‍යතාවය අඩු වෙනවා ටිකක්. ඇතම් ක්ෂේත්‍රවල සේවා වියුක්තියක් ඇතිවීම. ඊළඟ විද්‍යුතය නොමැති අවස්ථාවලදී භාවිත කිරීමේ ගැටලු ඇතිවීම. විද්‍යුතය නොමැති අවස්ථාවලදී භාවිත කිරීමේ ගැටලු ඇතිවීම. තව පුද්ගල නිර්මාණශීලීත්වය අඩු විය හැකිය. 7 එකතු කරන්නත් කැල්කියුලේටරේ හොයන මුදලාල්ලා ඉන්නවා. පුද්ගල නිර්මාණශීලීත්වයට බාධා ඇතිවීම. මැෂින් එකක් තියෙද්දි මොකටද නිකන් අතපුච්ච ගන්න නේද? පුද්ගල නිර්මාණශීලීත්වයට බාධා ඇතිවීම. රයිට් ඔය වගේ අවාසිදායක දේවලුත් අනිවාර්යෙන්ම තියෙනවා. හරි ඔයා කෙටි හා නිශ්චිත පිළිතුරු සපයන කොටසට යන්න විනාඩි 5ක් දෙන්නම් ඔයාට උත්තරයක් ලියන්න එකට. MCQ ප්‍රශ්න 3 ලියලා ඊටු ටිකට උත්තරයක් ලියන්න. අර පිටවංක 5 තියෙන වගුව සම්පූර්ණ කරන්න යන්න එපා. ඒක මම කරන්නම්. වගුව සම්පූර්ණ කරන්න එපා මම කරන්නම් ඒක. ඔයා 4 වෙනි පිටුවේ තියෙන ප්‍රශ්න 6 විතරක් කරන්න. රයිට් බලමු කෙටි හා නිශ්චිත පිළිතුරු සපයන තොරතුරු තාක්ෂණයේ අභියෝගයකි වෛරස් සහ දත්ත සොරා ගැනීම. තොරතුරු තාක්ෂණයේ මූලිකාංගයන්ට තුලත් දොවන්නේ දෘඪ තැටි කියලා කියන්නේ මූලිකාංගයක් නෙමෙයි. දත්ත, දෘඩාංග, මෘදුකාංග, ජීවාංග. දෘಢ තැටි කියලා කියන්නේ දෘඩාංග වල එක දෙයක් විතරයි. මූල්‍ය ප්‍රකාශ මගින් ලබා දෙන්නේ මූල්‍ය සහ ඊට අදාළ තොරතුරු 4. තාක්ෂණයන් තුන අහන තොරතුරු තාක්ෂණ නිර්මාණය වෙන්න පාවිච්චි කරන ලියන්න sannivedana තාක්ෂණය, sannivedana තාක්ෂණය, ගණනය කිරීමේ තාක්ෂණය,
sannivedana තාක්ෂණය, ගණනය කිරීමේ තාක්ෂණය, ගණනය කිරීමේ තාක්ෂණය, sannivedana තාක්ෂණය, ගණනය කිරීමේ තාක්ෂණය, තොරතුරු කළමනාකරන තාක්ෂණය. right. පස්වෙනි එක බලන්න වර්තමානයේදී පවතින්නේ මොන සමාජයක්ද? හිස්සනක් තිබ්බම ළමයි ඕන එකක් ලියනවා. සමහර වෙලාව කුරිරු සමාජයක් කියලා. වර්තමානයේදී කුරිරු සමාජයක් තමයි තියෙන්නේ. හරිද? එහෙම ගුරුවරලා හරියන්නේ නැහැ. වර්තමානයේදී පවතින්නේ දැනුම සමාජයක. දැනුම. ඊට පස්සේ අස්පෘශ්‍ය වත්කමක් කියලා සලකනවා තොරතුරු. තොරතුරු යනු අස්පෘශ්‍ය වත්කමකි. හරි. ඔයගේ පස්වෙනි පිටුවට එන්න පහත වගුව සම්පූර්ණ කරන්න. ඒක මේ නිකන් මම අභ්‍යාසයක් විදිහට දැම්මේ. නමුත් විභාගෙදී ඔක කොහොම අහන්නේ නැහැ. sannivedana ක්‍රම කීපයක් තියෙනවා. ඒවැයි තියෙන වාසි අවාසි සහගත තත්ත්වයන් තමයි ඔය වගුවෙන් සාරාංශ කරන්නේ. sannivedana ක්‍රමයේ වාචික ගතවන කාලය වැඩි. පිරිවැය අඩුයි, ඉතා අඩුයි. පිරිවැය ඉතා අඩුයි. නිර්වද්‍යතාවයත් ඉතා අඩුයි. වැරදිලා හරි කුණු වරපයක් කටින් පිට වුණොත් ඒක ආයි අල්ලලා කටේ දාගන්න බෑ. ඒක පිට වෙලා ඉවරයි. ඉතා අඩුයි. පිරිවැය ඉතා අඩුයි, නිර්වද්‍යතාවය ඉතා අඩුයි. අත් පිටපත කියන්නේ අතින් ලියන එක. ගතවන කාලේ වැඩි. පිරිවැයත් වැඩි ඉතින්. නිර්වද්‍යතාවය අඩුයි. මුද්‍රිත පිටපත ගතවන කාලය සාමාන්‍ය, පිරිවැය අඩුයි. print out එක නිර්වද්‍යතාවය වැඩි. sannivedana ක්‍රමයේ විද්‍යුත් ගතවන කාලයේ ශනිකයි. පිරිවැය ඉතා අඩුයි. නිර්වද්‍යතාවයත් ඉතා ඉහළයි. ඉතා වැඩි. ඒතර වා highlight කරගන්න ඕන විද්‍යුත් කියන එක සම්පූර්ණයෙන්ම highlight කරගන්න පුතා. ඒවැ ශනික කාලෙකින් අඩු පිරිවැයකින් නිර්වද්‍ය දේවල් ලබා ගන්න පුළුවන්. අන්න ඒකයි අපිට පෙන්වන්න පුළුවන් ඉන්නේ. අනිත් දේවල් පරයායමින් අත් පිටපත වාචික මුද්‍රිත පිටපත යන දේවල් පරයායමින් විද්‍යුත් දේවල් මේ විදිහට ඉස්සරහට ඇවිල්ලා තින්නේ. ඒවැයි තියෙන ශනික භාවය, නිර්වද්‍යතාවය සහ වැඩි ගුණාත්මක භාවය කියන කාරණාවන් හින්දා. දැන් බලන්න WhatsApp පණිවිඩයක් කියන එක හරියටම ගැලපෙනවනේ ඒකට. දැන් අපි ළමයින්ට පණිවිඩ කොච්චර දෙනවද WhatsApp, Telegram, Viber මේ ඒවා හරහා නේ ඒ සමාජ ජාල හරහා. ඉතින් එතකොට මේ නිර්වද්‍යතාවය, වේගවත්භාවය මේ කියන එක වැඩි නිසා තමයි ඒවා ලෝකේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. හරි. දැන් මම ඔයාට එමනම් අපි දැන් කතා කළා මූලික වශයෙන්ම තොරතුරු තාක්ෂණය කියන්නේ මොකද්ද? තොරතුරු තාක්ෂණය සමන්විත වෙන්නේ කුමන උපතාක්ෂණයන්ගෙන්ද? නේද? යනාදී කාරණාවන් සහ තොරතුරු තාක්ෂණයක් විදිහට මේකේ තියෙන වාසි සහ තොරතුරු තාක්ෂණයේ තියෙන වැදගත්කම සහ තොරතුරු තාක්ෂණයේ තියෙන අවාසි පිළිබඳව අපි පන්තියේදී සාකච්ඡා කළා. දැන් අපි කතා කරමු ළමයිනේ දත්ත සහ තොරතුරු පිළිබඳව. දැන් පුතාලට මතක ඇතිනේ මම කිව්වා දත්තයක් කියලා කියන්නේ නිකම්ම එන දෙයක්. එක්ක ව්‍යාපාර පරිසරයෙන් හරි ව්‍යාපාර ගනුදෙනු වලින් හරි එන මූලික සිදුවීම් තමයි දත්ත කියලා කියන්නේ. ඒවා අපි ගබඩා කරලා තියාගන්නවා. රැස් කරනවා, ගබඩා කරලා තියාගන්නවා. ඒ දත්ත රැස් කරන්න පුළුවන් එක එක ක්‍රම තියෙනවා. නිරීක්ෂණය කළා දත්ත රැස් කරන්න පුළුවන්. බලන් ඉඳලා. නේ මැන බලලා, වේට් කළා. සැකයෙන් බලනවා, මැන බලනවා කියලා කියන්නේ හිතනවා. හරි ගණනය කළා පුළුවන් දත්ත රැස් කරන්න, නිරීක්ෂණයෙන් පුළුවන්, බර තියලා පුළුවන් නේ. දැන් මිනිමැරුමක් සිද්ධ වුණාම ඔය හැම ක්‍රමයක්ම පාවිච්චි කරනවා. ගමේ මිනිස්සුත් එක්ක කතා කරනවා. කතා කරලා දත්ත රැස් කරනවා. කවුරු හරි ගැන සැකයක් තියෙනවා නම් එයාට වැඩිපුර බරක් දීලා එයා ගැන පොඩ්ඩක් නිරීක්ෂණය කරනවා. දත්ත රැස් කරන්න පුළුවන් එක එක ක්‍රම තියෙනවා. ඒ රැස් කරන ඒවා වර්ග කරලා, තෝරලා, ගණනය කළා, සාරාංශ කළා තමයි තොරතුරු කියනවා නිර්මාණය කරන්නේ. තේරෙනවද මං කියන දේ? හරි. එහෙනම් දත්ත කියන්නේ මොනවද කියලා අපි ලියමු පුතේ මෙහෙම. මම ලියන්නේ පිටු අංක 5 දත්ත කියන ඒවා පරිසරයේ හෝ
සංවිධානයේ සිදුවන පරිසරයේ හෝ සංවිධානයේ සිදුවන නොයෙකුත් සිදුවීම් මගින් සහ නොයෙකුත් සිදුවීම් මගින් සහ නොයෙකුත් සිදුවීම් මගින් සහ ව්‍යාපාරික ගනුදෙනු මගින් ජනිත වන ව්‍යාපාර ගනුදෙනු මගින් ජනිත වන මූලික කරුණු හා සංඛ්‍යා මූලික කරුණු හා සංඛ්‍යා දත්ත ලෙස හැඳින්වේ. දත්ත ලෙස හැඳින්වේ. හරි. හැබැයි ඒවා තේරුම් ගන්න බෑ. ඒවා දිහා බලලා තීරණ ගන්න බෑ. දැන් උදාහරණයක් බලන්න. උදාහරණ බලන්නකෝ. වැඩමුළුවේක නිෂ්පාදනය කරන භාණ්ඩ. භාණ්ඩ දෙකයි හදලා තියෙන්නේ. මේ සේවකය හොඳයි. අපිට එහෙම කියන්න බෑ. උන් හදලා තිනවා ගුවන් යානා දෙකක්. ඒ වැඩමුළුවේකදී. ඒතකොට මේ සේවකය හොඳයි. ටොෆි දෙකයි හදලා තියෙන්නේ. ටොෆි. අන්න හොඳ නේ. හදන භාණ්ඩෙත් එක්ක තමයි ඒව තීරණය වෙන්නේ. අපිට සේවකයෙක්ගේ වැඩමුළුවේදී නිෂ්පාදනය කර භාණ්ඩ මෙච්චරයි, ගත්ත නිවාඩු මෙච්චරයි නේද? ඉන්වොයිස් එකේ වටිනාකම් මෙච්චරයි, යන විදුලි බිල මෙච්චරයි කියන එකට අපිට කියන්න බෑ මේ විදුලි බිල වැඩිද අඩුද? සේවක පැමිණීම හොඳයිද නැද්ද? සේවකයෙක් ඇවිල්ලා නැහැ දවස් 7ක්. අපිට එකපාරට නෝ නරකයි කියලා. හැබැයි අවුරුද්දටමයි දවස් 7 ඇවිල්ලා නැත්තේ. අවුරුද්දට. වැඩ කරන දවස් 250ක් විතර තියෙනවා. ඒකෙන් දවස් 7යි සේවකයා ඇවිල්ලා නැත්තේ. ඒතර ඒ සේවකයා හොඳයි. අපිට ඒ නිසා පූර්ව නිගමන වලට එළඹෙන්න බෑ. දත්ත දිහා බලලා. බලන්න දැන් ජේම්ස් ඕබ්‍රේන්ගේ නිර්වචනයක් තියෙනවා භෞතික සිදුවීම් හෝ ව්‍යාපාර ගනුදෙනු පිළිබඳ විස්තර කරනු ලබන මූලික කරුණු දත්ත ලෙස හැඳින්වේ. භෞතික සිදුවීම් හෝ ව්‍යාපාර ගනුදෙනු පිළිබඳ විස්තර කරන ලබන මූලික කරුණු දත්ත ලෙස හැඳින්වේ. හරි බලන්න දත්ත අභ්‍යන්තර සහ බාහිර මූලාශ්‍ර වලින් ගලාගෙන එනවා. ඒවා වාර්තා කරලා තියාගන්න ඕනේ පස්සේ ප්‍රොජෙක්ට් ගන්න. ලැබෙන දත්ත ඔක්කොම අපිට ප්‍රයෝජනවත් වෙන්න නොවෙන්න පුළුවන්. නමුත් අපි ප්‍රයෝජනවත් වෙන දත්ත විතරයි පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ළමයිනේ ලැබෙන හැම දත්තයක්ම අපිට ප්‍රයෝජනවත් නොවෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තාම ගෑනු ළමෙක් ගැන අපි විස්තර කායෙන් හරි අහනවා. එයා ඒ ගෑනු ළමයා ගැන ඔක්කොම විස්තර කියනවා. කියලා ඊට පස්සේ ගෑනු ළමයාගේ තාත්තා ගැන විස්තරයි. ගෑනු ළමයා පදිංචිලා ඉන්න තැන විස්තරයි. ඒ ගෑනු ළමයාගේ මේ අක්කා ගැන විස්තරයි, මල්ලි ගැන විස්තරයි. ඔය ඔක්කොම කියන්නේ. ඒ ඔක්කොම අපිට අදාළයි. ඊට පස්සේ ගෑනු ළමයා ජීවත් වෙන්නේ අපි හිතමු කොහේ හරි අපි හිතමු මහරගම ප්‍රදේශේ නම් මහරගම නම හැදිච්ච හැටි කියලා කියනවා මිනිහා. මහරගම කියන එකට නම හැදුනේ මෙහෙමයි. මහරගම ප්‍රදේශයේ මෙහි දිස්ත්‍රික්කයේ තියෙන කියලා මහරගම ගැන කියවන්න ගන්නවා. නමුත් අපිට ගෑන් ළමයා ගැන තීරණයක් ගන්න මහරගම ගැන දැනගන්න ඕනේ නැහැනේ. ඒ නිසා අපි රැස් කරගන්නා වූ දත්ත හැම එකක්ම අපිට ප්‍රයෝජනවත් නොවෙන්න පුළුවන්. අපි ඒව ඔක්කොම ගබඩා කරලා තියාගෙන ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ඒවා විතර. ඒ කියන්නේ අපිට අදාළ වෙන දේවල් විතරක් කරගෙන ප්‍රයෝජනෙට ගන්න. ඒකයි අපි ඒක සකස් කිරීමට භාජනය කරන්නේ. හරිද? දැන් තවත් උදාහරණ කීපයක් දීලා තියෙනවා. ඒ එකක් දිහා බලලවත් අපිට තීරණ ගන්න බෑ. හරි මේ හැම දත්තයක් පිළිබඳව අපි බලන්න ඕනේ මේවා කිසියම් මූලික සිදුවීමක් හෝ ගනුදෙනුවක් නිරූපණය කරන දේවල්. හරි. එහා පැත්තට යමු අපි ඊළඟ කොටසට යමු දත්ත රැස් කරන්න පුළුවන් ආකාර බලන්න. දත්ත රැස් කළ හැකි ආකාර කියවීමෙන් පුළුවන්. පැමිණිල්ලක් කියවනවා පොලිසිය නිලධාරියෙක් විමර්ශනයට කලින් පැමිණිල්ලක් කියවනවා. දත්ත රැස් කරන්න පුළුවන්. නිරීක්ෂණේ. එයා ගිහිල්ලා ඒ පැමිණිල්ල ඉදිරිපත් කරපු පාර්ශවය ගෙන්නලා විත්තිකරුවත් ගෙන්නලා ඒ දෙපාර්ශ්වෙම කරුණුකාරණා විමසනවා. විමසලා අහනවා අහසා සිටීමෙන් පුළුවන් ඒ දෙකොල්ල දිහා බලනවා බොරුද කියන්නේ කියලා නිරීක්ෂණයෙන් පුළුවන්. ගණනය කිරීමෙන් ගණන් හදලා පුළුවන්. බර තැබීමෙන් සැක කරලා විශේෂයෙන් බලලා බර තැබීමෙන් පුළුවන්. හරි මෙෂර් කරලා මැන බලලා එහෙම පුළුවන්. කියන්නේ කියවීමෙන් හරි නිරීක්ෂණයෙන් බර තැබීමෙන් ගණනය කිරීමෙන්
නේද? ඒ වගේ දේවල් වලින් දත් අපිට රැස් කරගන්න පුළුවන්. අපි රැස් කරගන්නවා රූපමය දත්ත, අක්ෂරමය දත්ත, හරි? සංඛ්‍යාමය දත්ත, ඒ වගේ එක එක ටයිප් එකේ දත්ත අපි රැස් කරගන්නවා. තීරණ ගන්න. හරි අපි ලියමු එහෙනම් තොරතුරු යන කුමක්ද කියලා මෙහෙම ලියන්නේ. තේරුම් ගත හැකිවන ලෙස හා තේරුම් ගත හැකිවන ලෙස හා ප්‍රයෝජනයට ගත හැකිවන ලෙස තේරුම් ගත හැකිවන ලෙස හා ප්‍රයෝජනයට ගත හැකිවන ලෙස සකස් කරන ලද දත්ත තොරතුරු යනුවෙන් හැඳින්විය හැක. මේවා කිසියම් අවසන් පරිශීලකයෙකු වෙනුවෙන් අවසන් පරිශීලකයෙක් කියන්නේ කවුරු හරි ඉලක්ක කරගෙන මේවා පාවිච්චි කරන කෙනෙක් ඉලක්ක කරගෙන හදන්නේ. මේවා කිසියම් අවසන් පරිශීලකයෙකු වෙනුවෙන් නිර්මාණය කරනු ලැබේ. ඔයා බලන්න මෙතන දත්ත ටිකක් තියෙනවා. ඒවා ඊට පස්සේ එක එක විදියට සකස් කරනවා. සකස් කරලා තොරතුරු නිර්මාණය කරගන්නවා. නිකම්ම තියෙන දත්ත ටික බෙදලා වැඩි කරලා ප්‍රතිශතයක් හදනවා. ප්‍රතිශතයක් දිහා බලලා තීරණ ගන්න ලේසි. නිකන් අංක ගොඩක් දිහා බලලා තීරණ ගන්නවට වඩා. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරමු පුතා. අපිට ලැබෙන දත්ත අපිට ලැබෙන විවිධ දත්ත අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට සකස් කරගැනීමේ පියවර මොනවද? එහෙම නැත්නම් දත්තයක් තොරතුරක් බවට පරිවර්තනය කරගැනීමේ පියවර මොනවද? ඇත්තටම සැබෑ ලෙසම දත්ත සහ තොරතුරු අතර මොනවද තියෙන වෙනස්කම් පිළිබඳව අපි සාකච්ඡා කරමු. රයිට්? හරි. එhmenan අපි දැන් මතක තියාගන්න ඕන තොරතුරු තාක්ෂණය කියන එක මෙන්න මේ පුතාලා මේ තොරතුරු තාක්ෂණය කියන එක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. සමහර අය හිතනවා පරිගණකයේ හොයාගත්තට පස්සේ තමයි තොරතුරු තාක්ෂණය කියන එක පටන් ගත්තේ කියලා. එහෙම නෑ. ඈත අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සුත් ගල් ගුහාවලට ගිහිල්ලා ගල් ගුහාවල ජීවත් වෙනකොට ඒ ගල් ගුහාවල චිත්‍ර ඇඳා. හරි ඒගොල්ලෝ පරිසරයෙන් එකතු කරගන්න දත්ත ඒගොල්ලෝ චිත්‍ර බවට පරිවර්තනය කළා. ඒගොල්ලෝ එතන ජීවත් වෙච්ච ගිනිමල ගහගෙන ජීවත් වෙච්ච විදිය අඳිනවා, සත්තු දඩයන් කරපු විදිය අඳිනවා. ඇඳලා ඊට පස්සේ ඒගොල්ලෝ වෙන ප්‍රදේශයකට යනකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඊළඟට මේ එන කට්ටියට මේ ප්‍රදේශයේ මේගොල්ලෝ ජීවත් වෙච්ච හැටි, මේ ප්‍රදේශයේ තියෙන තර්ජන ඒ ඔක්කොම ඒගොල්ලෝ ගල් ගුහාවේ අඳිනවා. මොකද පුවත්පත් නෑ ඒ කාලේ. ඉතින් ඒ ඉස්සර කාලේ ඉඳන්ම තොරතුරු තාක්ෂණය කියන එක තිබුණා. ඒ දත්ත තොරතුරු බවට පත් කිරීමේ තාක්ෂණය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඉස්සර අතින් කරපු දේවල් දැන් පරිගණකයෙන් කරනවා. ඒකයි වෙනස. නැතුව තොරතුරු තාක්ෂණය කියන්නේ අලුත් විෂයක් නෙමෙයි. තේරෙනවද? හරි. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු දත්ත සහ තොරතුරු අතර වෙනස්කම් සහ පරිවර්තනය කිරීමේ ක්‍රම පිළිබඳව. ආයුබෝවන්.